ඇයි අයිබෝවන් මම ඉගෙන ගත්ත දේවල් 10-11 ශ්‍රේණිවල නංගිලා මල්ලිලට උගන්වන වැඩසටහනේ මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ 6 වෙනි එපිසෝඩ් එකට. ඉතින් හරිනම් අපි අච්චු පොතේ සිංහල සාහිත්‍ය රසාස්වාදය කියන පොතේ මේ පාඩම් අනුපිළිවෙලින් එකින් එක කරගෙන ඇවිල්ලා හරිනම් අපි අද ඉන්න ඕනේ තුම්මන් හන්දිය කියන පාඩමේ. තුම්මන් හන්දිය කොහොමද අතේ පොත තිබ්බා එන්න තියෙනවා. තුම්මන් හන්දිය මහගමසේකරයන්ගේ තුම්මන් හන්දිය කියන පොත. ඉතින් මේ සිංහල සාහිත්‍ය රසාස්වාදය කියන මේ විෂය නිර්දේශය ඇතුලේ පොඩි වෙනස්කමක් කරලා දාලා තියෙන පාඩමක් තමයි මේ තුම්මන් හන්දිය කියලා කියන්නේ. මොකද මේ කොයි තැනකවත් අච්චු පොතේ මේ තුම්මන් හන්දියෙන් උපුටාගත්ත නිර්දිෂ්ට කොටසක් නැහැ. මේ සමස්ත පොතම නිර්දිෂ්ට කරලා තියෙන්නේ. ඉතින් අපි අනිවාර්යෙන් ඒ කොටස ආවරණය කරගන්න නම් මේ පොත කියවන්නම වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ පොත කියවන්න. ඒක හොඳ වැඩක්. මොකද එහෙම නැත්නම් සමහර වෙලාවට ගොඩාක් දුරට කරන්නේ ළමයි අර පොතේ තියෙන එක විතරක් කියවලා එතනින් නතර වෙනවා. මේක හොඳ සාධනීය ක්‍රියාමාර්ගයක්. හැඳින්වීමක් දීලා පොත කියවන්න යොමු කරපු එක. ඒ වුණත් ඒ කොහොම වුණත් අද අපි තුම්මන් හන්දිය නෙමෙයි කරන්න යන්නේ. මේ මොකද මං තුම්මන් හන්දිය කියන නවකතාව 3 පාරක් විතර කියවලා තියෙනවා. ඒ වුණාට ඕගොල්ලන්ට වීඩියෝ එක කරන්න කලින් තව එකපාරක් ඒක කියවලා ෆ්‍රෙෂ් පිට කරොත් මං හිතනවා මේ වීඩියෝ එක වඩාත් සාධනීය වෙයි, වඩාත් හොඳ වෙයි කියලා. ඉතින් ඒ නිසා අද අපි තුම්මන් හන්දිය චුට්ටක් පැත්තකින් තියලා අපි යමු අපේ ඊළඟ පාඩම සිංහල ජන කවිය. සාහිත්‍ය රසාස්වාදය කියන වැඩේ මං හිතුවටත් වඩා හොඳට මේ දවස්වල කෙරීගෙන යනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඒත් එක්කම ගොඩක් කට්ටිය මට කියපු දෙයක් තමයි පුළුවන් නම් මේ සිංහල සාහිත්‍ය රසාස්වාදය විතරක් කරන්න නැතුව පුළුවන් නම් සාමාන්‍ය සිංහල සාහිත්‍ය සංග්‍රහය කියන පොතත් කරන්නකෝ කියලා. ඉතින් ඒ නිසා අද මම පොඩි මේ සැලැස්මකට අනුව මේ වැඩක් සංවිධානය කරා මෙහෙම. දැන් ජනකවි කියන එක ගැන පාඩමක් සිංහල සාහිත්‍ය රසාස්වාදය පොතේ තියෙනවා. සාමාන්‍ය සිංහල සාහිත්‍ය සංග්‍රහය කියන පොතෙත් තියෙනවා. ඒ වගේම උසස් පෙළටත් මේ කියන ජනකවි ගැන තියෙනවා. ඒ වගේම ජනකවි ගැන ඉගෙන ගන්න අවශ්‍ය වෙන ගොඩක් තැන් ප්‍රාථමික ශ්‍රේණිවලදී ඉඳන් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම එකක් කරලා ඒ හැම දෙයකටම හරියන විදියට වීඩියෝ එකක් කරන්න තමයි එහෙනම් අද මේ අපි ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ සාමාන්‍ය පාඩම් මාලාවේ මේ වීඩියෝ එක ස්පෙෂල් එඩිෂන් එකක්. ඉතින් තව පුළුවන් වුණොත් මම 10 වසරේ සාමාන්‍ය සිංහල සාහිත්‍ය සංග්‍රහයත් සම්බන්ධ කරගෙන මේ විදියට ස්පෙෂල් එඩිෂන් 2-3ක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සරහට බලමු ඒ ගැන. ඉතින් එහෙනම් අද මෙන්න මේ කියන පොත් දෙකම අපි සම්බන්ධ කරගන්නවා. රසාස්වාදයේ පොත, සාහිත්‍ය සංග්‍රහය පොත. රසාස්වාදයේ කියන පොතේ තියෙනවා සිංහල ජන කවිය කියන පාඩමක්. මේකේ තියෙනවා හානාහිය පානාඩ හැරෙන් දැනේ කියන පාඩමයි. ඊට පස්සේ හයෙත් මේකේ පාඩම් දෙකක් තියෙනවා. තව එකක් තියෙනවා කුරක්කන් කවි කුරහන් නිසිමුව කලවර බලාලා කියලා. ඉතින් එහෙනම් අපි ඉක්මනට වැඩේ පටන් ගමු. මොකද අද ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඒ නිසා එහෙනම් අපි වැඩේ පටන් ගමු. දැන් මෙහෙමයි සිංහල ජන කවිය. අපි මේ ලෝකේ ඕනෑම රටක සාහිත්‍යයක් ගත්තාම කොහේ වුණත් සාහිත්‍යයක් ගත්තාම ඒ සාහිත්‍ය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොහොමද? විදග්ධ සාහිත්‍යයි ජන සාහිත්‍යයි කියලා. මේ විදග්ධ සාහිත්‍ය කියලා කියන්නේ උගතුන්. ඒ කියන්නේ ඉගෙන ගත්ත මිනිස්සු ලියපු පොත්පත් වලට ඒගොල්ලෝ බිහි කරපු සාහිත්‍යයට අපි කියනවා විදග්ධ සාහිත්‍ය. ජන සාහිත්‍ය කියන්නේ එහෙම උගන්මක් නැති සාමාන්‍ය ජනතාව තමන්ට පුළුවන් විදිහට තමන්ගේ හැකියාවෙන් ක්‍රමවත් ඉගෙනීමක් නැතුව රචනා කරපු සාහිත්‍යයට අපි කියනවා ජන සාහිත්‍ය කියලා. ඉතින් ඔය කොයි සාහිත්‍යක වේවා මේ කවියට තියෙන්නේ නියමම ස්ථානයක්. මොකද කවිය කියන්නේ සාහිත්‍යයේ මුදුන් මල්කඩ වගේ දෙයක්. ඉතින් ඔය කවියට තියෙන්නේ අන්න ඒ වගේ ස්ථානයක්. මේ ජන කවිය කියන එක ගත්තාම ජන කවිය ලියන්නේ ඒ ජනතාව තමන්ගේ නිසග හැකියාවෙන් ඉගෙනීමක් ඒකට ගැන ලොකු ඉගෙනීමක් එහෙම නැතුව. ඉතින් මේ ජන කවිය කියන එකේ විශේෂ ලක්ෂණයක් තමයි මේ විදග්ධ සාහිත්‍ය කියලා එකක් ඇති වෙලා නැති සමාජවල විදග්ධ සාහිත්‍යයක් නැති සමාජවල ජන කවිය ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ උගතුන් සාහිත්‍ය නිර්මාණ බිහි කරන්න ගොඩාක් කාලයකට කලින් මේ ජන කවිය කියන එක ඇති වෙලා තියෙනවා.
මේ විදග්ධ සාහිත්‍ය ගත්තාම ඒක ඇතුලේ මේ උගතුන් හදනවා තමන්ගේ රීතිමාලාවක්. මෙන්න මේක තමයි ආකෘතිය, මේකයි ස්ට්‍රක්චර් එකයි, මේකයි රාමුව, මේ ආකෘතියට ලියන්න ඕනේ, මේ විදිහට ලියන්න ඕනේ, මෙන්න මේ කියන ඡන්දස තියෙන්න ඕනේ. ඔන්න වගේ ලොකු කතා ටිකක් තියෙනවා. ඒවා රකින්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒගොල්ලොම හදාගෙන ඒගොල්ලෝ මේවා රකින්න. ඒ ජන සාහිත්‍ය එහෙම නැහැ. ඒක නිසංග හැකියාවෙන් තමන්ගේ ඇතුළතින් එන දේ තමයි එතෙන්දී කවිය බවට පත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ජන සාහිත්‍යයි විදග්ධ සාහිත්‍යයි කියන දෙක තියෙනවා. මේ අතරේම නිර්මාණය වෙලා ජනයා අතරේම ආරක්ෂා වෙලා මුඛ පරම්පරාගතව. ඒ කියන්නේ කටින් කට මම කියන එක අහලා තව කෙනෙක් ඒක මතක තියාගෙන ඉන්න එයා එයාගේ කටින් කියලා එයා කියන එක අහලා තව කෙනෙක් මතක තියාගෙන ඉඳලා ඔන්න ඔය විදියට මුඛ පරම්පරාගතව පැවතෙන කාව්‍යවලට අපි කියනවා ජන කවි කියලා. ඉතින් අර කලිනුත් කිව්වා වගේ මේ ජන කවි වල තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ උගතුන් කවි ලියන්න ගොඩාක් කාලයකට කලින්, ඒ කියන්නේ විදග්ධ සාහිත්‍ය බිහි වෙන්න ගොඩාක් කාලයකට කලින් මේ ජන කවි කියන එක බිහි වුණා. ඒ වගේම විදග්ධ සාහිත්‍යයක් නැති සමාජවලත් මෙන්න මේ කියන ජන කවිය කියන එක බිහි වෙලා තියෙනවා. දැන් ওই ජන කවිය කියන එක ගොඩක් රටවල් වල තියෙනවා. තියෙන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි. දැන් අපි ගමු ශ්‍රී ලංකාවේ මේ ජන කවිය ගත්තොත් ශ්‍රී ලංකාවේ ජන කවියට තියෙනවා ඉතා දිග ඉතිහාසයක්. අපිට හරියටම කියන්න බැරි තරම් විශාල ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ විද්වතුන් මේ අපේ ලංකාවේ උගතුන් සාහිත්‍යයක් ඒ විදිහට විද්වත් සාහිත්‍යයක් බිහි කරන්නත් කලින් ඉඳන් ජන කවිය කියන එක ලංකාවේ තිබ්බා කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් බුද්ධඝෝෂ හිමියන්ගේ පාලි අටුවාවලින්. ඒ පාලි අටුවාවල එක තැනකදී අපිට හම්බෙනවා මෙන්න මෙහෙම සිද්ධියක්. මේ කෙතක කුඹුරක ගොයම් බලාගෙන හිටපු ලඳුන් පිරිසක් කාන්තාවෝ ගෑනු කිහිප දෙනෙක් ජාති ජරා මරණ ගැන කියපු මේ ගීතයක් ගැමි ජන ගීතයක් අහලා භික්ෂූන් වහන්සේලා 60 දෙනෙක් රහත් වුණා කියලා සිද්ධියක් අපිට වාර්තා වෙනවා. ඊළඟට තව සිද්ධියක් වාර්තා වෙනවා මේ විලක නෙළුම් මල් කඩ කඩ හිටපු කෙල්ලෙක් කියපු මේ අනිත්‍ය සිහි කරලා කියපු ගීතයක් අහලා තිස්ස කියලා තෙරුන් කෙනෙක් රහත් ඵලයට පැමිණිය කියලා කතාවකුත් අහුවෙනවා. අන්න එතෙන්දී අපිට තේරෙනවා මෙන්න මේ කියපු මේ ජන කවිය කියන එක මේ ඉස්සර අතීතයේ සිංහල ජනතාවත් එක්ක කොයිතරම් තදින් බද්ධ වෙලා තිබුණද කියන එක. මොකද්ද බටහිර විචාරකෙක් ඉන්නවා. බටහිර මේ ජාතිකෙක් ඉන්නවා ජෝන් ඩේව් කියලා. ඉතින් ජෝන් ඩේව් එක තැනකදී මෙන්න මෙහෙම කියනවා. සෑම සිංහලයෙකුම තරමක පාහේ කවියෙකි. යටත් පිරිසෙන් ඔවුනට කවියයි සඳහන් කරන ලද දේ ලිවිය හැකිය කියලා. ඉතින් ওই විදිහට කවිය කියන එක මේ අපේ රටේ හිටපු ජනතාවගේ ජීවිතත් එක්ක බද්ධ වෙලා උපතින්ම වගේ එන හැකියාවක් බවට පත් වෙලා තිබිලා තියෙනවා. ජන කවි හම්බෙන්නේ පොත්වලින්. අච්චු පොත්වල තියෙනවා, ඉස්කෝලේ පාඩම් පොත්වල තියෙනවා, කඩේ ජන කවි පොත් කියලා අර සමහරලාට බස් එකට නැගලා 105 විකුණන පොත් අස්සේ තියෙනවා. ඉතින් ওই විදිහට අද ජන කවි තියෙන්නේ මේ විදිහට ලේඛනගතව මේ මුද්‍රණය වෙලා. ඒ වුණාට ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ කාලේ ජන කවි කියන එක කවුරු හරි කියපු එකක් අහගෙන ඒක තව කෙනෙක් අහගෙන ඒක මුඛ පරම්පරාගතව මතක තියාගෙන කියලා තමයි මේ ජන කවිය කියන එක අත වෙනකන් පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒවා අර විදිහට ලේඛනගත උනේ. ඉතින් මේ ජන කවිය කියන එක ඉස්සෙල්ලාම කියන්නේ එක්කෙනෙක් එයා ගොතලා එයා හදලා ඒක එයා කියනවා. එයා කියන එක අහගෙන ඉන්නේ එක්කෙනෙක් හරි එහෙම නැත්නම් ගොඩ දෙනෙක් හරි. මම දැන් 10 දෙනෙක් ඉන්න තැනක ඕක කියනවා. ඒ 10 දෙනාම අහගෙන ඒක ගිහිල්ලා ඒගොල්ලොත් කියනවා. ඉතින් ඒක යම් යම් වෙනස්කම් වලට වාජනය වෙනවා. ඒගොල්ලෝ ඒක කියන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට, ඒගොල්ලන්ට ඇහුණ විදිහට. ඉතින් මේ නිසා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ මේ ජන කවිය කියන එක සමාජ මායිම් ඊට පස්සේ සමාජ දේශ සීමා නම් මේ හැම දෙයක්ම ඉක්මවලා පැතිරිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කිව්වා වගේ මේ ජන කවිය කියන එක දැන් ලියලා තියෙන දෙයක් නෙමෙයි. ඒක අපිට ඇහුණ විදියට අපි ඒක පාවිච්චි කරනවා. අන්න ඒ නිසා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ මේ ජන කවිය පාවිච්චි කරන තැන්වල යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. දැන් ඉස්සෙල්ලාම දැන් හොඳම උදාහරණ තමයි අපි සමහර ලාවට ඔයගොල්ලන්ට මතක ඇති අපි පන්ති කාමරේදී සෙල්ලමක් කරනවා මෙහෙම. මේ පන්ති එක කොනකින් පටන් ගන්නවා රහසක්.
එක්කෙනෙක් රහස කියනවා ඔහොම මේ ළඟ ඉන්න කෙනාට ඊට පස්සේ ඔන්නෝම රහස පන්ති වටේම ගිහිල්ලා අන්තිමට කෙලවරින් එන්නේ අර මෙහෙන් යවපු රහස නෙමෙයි වෙන මොකද්ද කුණුහරුපයක් තමයි පන්ති කෙලවරින් ගද්දි එන්නේ. අන්න ඒ වගේ තමයි ජනකවියටත් සිද්ධ වුණේ. ඒ තරම්ම වෙනස් වුණේ නැති වුණත් ඒගොල්ලෝ Tamanට ඇහෙන විදියට, ඇහිච්ච විදියට ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ජනකවිය කියන එක Taman භාවිතා කරනවා. ඒ වගේම මේ ලංකාව කියන්නේ එක රටක් වුණත් ලංකාව කියන්නේ එක රටක් ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන භාෂාව සිංහලනේ. ඒ වුණත් මේ සිංහල භාෂාවෙත් වර්ග තියෙනවා. ඒ කියන්නේ සිංහල භාෂාව බෙදෙනවා කියන එක නෙමෙයි. ඒක ප්‍රාදේශික විවහාර වශයෙන් බෙදෙනවානේ. දැන් උඩ රට පැත්තට ගියොත් මේ මිනිස්සු කතා කරන්නේ වෙනම විදියක්. අපි ගියොත් ඔය දකුණ පැත්තට හතිකේ මට මගේ යාළුවෙක් මතක් වෙනවා සුභාව. ඉතින් එහෙ මිනිස්සු කතා කරන්නේ වෙනම විදියක්. දැන් කොළඹ අපි ඉද්දි අපි කතා කරන්නේ වෙනම විදියක්. ඒ කියන්නේ ලොකු වෙනස්කම් නැහැ. ඒත් කතා කරන විදිය පොඩි පොඩි වෙනස්කම් තියෙනවානේ. ඉතින් ඔන්න ඔය විදියට ප්‍රාදේශික විවහාර හින්දා මේ කියන ජන කවිය ගොඩාක් වෙනස් ස්වරූප ගන්නවා. අපි උදාහරණයක් ගමු මේ මෙහෙම ජන කවියක් තියෙනවා. ඉරපායා ඉර මුදුනට එන්න එපා. සඳ පායා සඳ මුදුනට එන්න එපා. අපි ඒක ওই විදියට කොළඹ ප්‍රදේශවල අපි හොම කියනවා. ඒත් දැන් උඩරට පැත්තට ගියොත් එහෙම මිනිස්සු කතා කරන්නේ එන්ට කන්ට බොන්ට යන්ට ඔන්න ඔය විදියටනේ. ඉතින් ඒක මේ මිනිස්සු කියනවා ඉරපායා ඉර මුදුනට එන්ට එපා සඳ පායා සඳ මුදුනට එන්ට එපා කියලා. දැන් ඔය අපි දකුණ පැත්තට යද්දී එහෙම මිනිස්සු කතා කරනවා එන්ඩ කණ්ඩ බොන්ඩ අන්න ඒ විදියට. ඉතින් එතකොට මේ මිනිස්සු කියනවා ඉරපායා ඉර මුදුනට එන්ඩ එපා සඳ පායා සඳ මුදුනට එන්ඩ එපා කියලා. ඉතින් සමහරලාට ඕගොල්ලන්ට ඔය කවිය ඇහිලා ඇති ජන කවිය සමහරු ඕක භාවිතා කරනවා ඔය මුදුනට කියන එක වෙනුවට අවරට කියලා. ඉතින් අන්න ඒ විදිහට ජන කවිය කියන එක ඇතුලේ මේ වෙනස්කම් තියෙනවා. ඕක ලේඛනගත වුණේ පසු කාලීනව. ඉතින් මේ ජන කවියට භාජනය වෙන සිද්ධීන් ගත්තාම මේ ජන කවියට පූර්ව නිශ්චිත ආකෘතියක් නැහැ. පූර්ව නිශ්චිත වස්තුශයක් නැහැ. ඔයා ලියන්න ඕනි මේකමයි. අර විද්වත් ඒවට තිබ්බා. අපි ආගම ගැන ලියමු. ඔන්න ඔහොමයි ආගමික පොත් අපේ මෙහෙම රාමුවක් තියෙනවා. සදාචාරය ගැන ලියමු. ඔන්න ඔහොම ලොකු කතාවක් තිබ්බා. ඒ ජන සාහිත්‍යයට එහෙම නැහැ. පූර්ව නිශ්චිත කාව්‍ය ආකෘතියක් නැහැ. වස්තුවිෂයක් නැහැ ඒවට. ඒවට පාදක වෙනවා ගොඩක් දේවල්. ඒ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ දේවල්. ඒ මිනිස්සුන්ගේ රැකියාවේදී පඩි අඩු වුණොත් ඒක පඩි සම්බන්ධයෙන් නම් ඒ කාලේ එහෙම දෙයක් තිබ්බේ නෑ. අපි අස්වැන්න අඩු වුණොත් ඒක ගැන. ඊට පස්සේ ඒ මිනිස්සුන්ගේ විනෝදය ගැන, ශෘංගාරය ගැන, විනෝදය ගැන, තේරවිලි ගැන. ඊට පස්සේ මේ මිනිස්සුන්ගේ මනෝභාවයන් ගැන. ඒ කියන්නේ හිතේ තියෙන හැඟීම් ගැන. අන්න ඔන්න ඔය වගේ මේකී නොකී ගොඩාක් දේවල් මේ කියන ජන කවියට වස්තු විශේෂ වෙලා තියෙනවා. ඉතින් ජන කවියේ වස්තු විශේෂ ඊටාම පුළුල්. පරණ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික අර්ථ ක්‍රමයයි බුදුදහමයි කියන එක මූලික වෙච්ච සරල ජීවන රටාවක් තමයි මේ පැරණි සිංහල ජන සමාජය හැඩගැහිලා තිබ්බේ. ඉතින් ප්‍රධානතම මේ ආදායම් මාර්ගය උනේ අර්ථ ක්‍රමය උනේ කෘෂි කර්මාන්තය. හරි මේගොල්ලෝ වගා කරපු මිනිස්සු, වවාගෙන කාපු මිනිස්සු. අපිට ඉස්සර කිව්වා පෙරදිග ධාන්‍යාගාරය කියලා. කියන්නේ බතින් වල තියෙන සරු රටක්. අද ඉතින් රටේ හාල් නැහැ. හාල් ඇටයක් හොයාගන්න බැරුව දඟලනවා. ඉතින් ඒවා හැම තමයි. ඉතින් අහන්න තියෙන හතිකේ මේ මොකෝ අපිට උනේ කියලා. හරි ඒක අපි පැත්තකින් තියමු. ඉතින් කෘෂිකාර්මික අර්ථ ක්‍රමයයි බුදුදහමයි එකතු වෙලා වෙන සරල ජීවන රටාවක් ඒගොල්ලෝ ගත කරේ ඒ කාලේ. අද එහෙම නෙමෙයිනේ. අරූට වඩා මං කොහොම හරි මෙහෙම වෙන්න ඕනේ. ඔන්න වගේ ලොකු තරඟකාරීත්වයක් එක්ක අපි ඉන්නේ මානසික අසහනෙන් හැමතිස්සෙම. ඒක ඒ විදිහට වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම බැලුවොත් අපිට අහපවර කලින් වගේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ. ඒක තමයි ලොකුම සතුට. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට කෘෂි කර්මාන්තය තමයි මූලික උනේ. වවාගෙන කාපු මිනිස්සු. ඉතින් මේ නිසා කෘෂි කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙච්ච ගොඩාක් අවස්ථා ගැන මෙන්න මේ කියන ජන කවි ගොඩාක් ලියවිලා තියෙනවා. කෘෂි කර්මාන්තයේදී අපි දන්නවා දැන් පැල් රකින්න වෙනවා, ගොයම් නෙලන්න වෙනවා. ඊට පස්සේ කමතට ගිහිල්ලා කමතේ වැඩ සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඔන්න වගේ අවස්ථාත් එක්ක බැඳිලා මෙන්න මේ කියන මේ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන්ුත් ජන කවි ගොඩාක් බිහි වෙලා තියෙනවා. අපි ගත්තොත් ගොයම් කවි, ඊට පස්සේ නෙළුම් කවි, පැල් කවි,
ඔන්න ඔය විදියට එක විදියට මේ කෘෂි කර්මාන්තයත් එක්ක ජන කවිය ගොඩාක් බද්ධ වෙලා තියෙනවා. කෘෂි කර්මාන්තය විතරක් නෙමෙයි හැබැයි. මේ මිනිස්සුන්ගේ එදිනදා ජීවිතයේ තමන්ගේ වෘත්තියක් විදියට කරන හැම වෘත්තියක් එක්කම වගේ ජන කවිය බද්ධ වෙලා තියෙනවා. අපි උදාහරණයක් අරන් බැලුවොත් දැන් මේ ගැල් අදින මිනිස්සුන්ගේ ඒ කාලේ දැන් නෙමෙයි. දැන් කවි කී මේ ගැල් අදින්නේ නැහැ. ගැල් දැන් ඇත්තෙත් නැහැනේ. දැන් යන්නේ ඉතින් ආයේ ලොරි රථ වලින්. ලොරි රථ වලින් යනවාද තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ. ඔහොම කී යනවාද ලොරි වල? නෑනේ. ඉස්සර තමයි ඒව සිද්ධ වුනේ. ඉතින් ওই විදිහට අර ගැල් අදිද්දි, පන්වි අද්දි, පතල් කවි, ඔන්න ඔය විදිහට ගැල් කවි, පතල් කවි, පාරු කවි ඔය වගේ ගොඩාක් තමන්ගේ හැම වෘත්තියක් එක්කම වගේ මේ ජන කවිය සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන අතීත සිංහල ජනතාවගේ ජන ජීවිතයයි ජන කවියයි අතර තිබු සම්බන්ධතාවය ගැන ලස්සන කතාවක් අපිට පොතේ හම්බ වෙනවා මෙන්න මෙහෙම. කවිය උපයෝගී කර නොගත් කිසිම වැඩක් සිංහලයාට නැත. වෙලේදී, කමතේදී, පැලේදී, ගැලේදී, පතලේදී, හේනේදී, යකඩ තැනීමේදී සිංහලයාට කවියක් නොකියාම බැරිය. මේවා වැඩි හරියක් පිරිමින් කළ කාර්යයන් නිසා කවිය පුරුෂ පක්ෂයට පමණක් සීමා කළ නොහැකිය. ස්ත්‍රියද දර කැඩීම, වී කෙටීම, දරුවන් නැලවීම, පන් නෙලීම, පැදුරු වීම ආදී කාර්යයන්හි නිරත වීමේදී කවිය භාවිත කළාය. අන්න ඒ විදිහට බද්දේගම විමල වංශ හිමියන් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව බලද්දී මේ එක් වෘත්තියට විශේෂ වෙච්ච මේ කවි බිහි වෙලා තියෙනවා. මම කිව්වේ අර පතල් කවි, කරත්ත කවි, පාරු කවි, පන් කවි අන්න ඔය වගේ විදියට අපිට මේක පෙන්වන්න පුළුවන්. ඉතින් මේ අන්න ඒ විදියට වෘත්තිය විතරක් නෙමෙයි. මේ පුද්ගලයන්ගේ මනෝභාවය, හිතුවිලි, සිතුවිලි, ඒ හිතෙන දේවල් මේ කවියට වස්තු විශේෂ වෙලා තියෙනවා. ගොඩාක් දුරට යෞවනයින් අතර ගොඩාක් මේ ජන කවිය පාවිච්චි කරලා තිනවා. මොකටද? මේ ප්‍රේමය සහ ශෘංගාරය කියන දේ ප්‍රකාශ කරන්න. ඉතින් යෞවනය කියන්නේ කාටද? මේ කතා කරන මම සහ අහන ඔබ වගේ අයට. ඒත් ඉතින් අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත විශ්ලේෂණ වලට අනුව අපි තාම නව යෞවිය. අපි තාම යෞවනය නෙමෙයි නව යෞවනය. ඒ කියන්නේ ඊටත් වඩා ගැම්මක් තමයි ඉතින්. ඉතින් මේ ආදරය කියන දේ ගැන කතා කරද්දී ඒක ඉතින් අපේ වයසේ යෞවනයින්ට නව යෞවනයින්ට ඒක ගොඩක් හුරු පුරුදු ලං වෙච්ච දෙයක්. ඉතින් මේ පුද්ගල මනෝභාව ගැන කතා කරද්දී යෞවනය අතර ගොඩාක් දුරට මේ ජන කවිය පාවිච්චි වෙනවා මේ ආදරය සහ ශෘංගාරය ප්‍රකාශ කරන්න. ඉතින් මේ ආදරය සහ ශෘංගාරය ගැන ප්‍රකාශ කරන්න පාවිච්චි වෙන ජන කවිවල ගොඩාක් දුරට තියෙනවා ඍජු, ඒ කියන්නේ කෙලින්ම කියන සහ ව්‍යංග්‍යාර්ථයෙන් කියන ප්‍රේමාරාධනා සහ ශෘංගාරය ගැන කියවෙන කතා. ඉතින් මේවා ගැන අපිට කතා කරන්න ඉස්සරහදී හම්බ වෙනවා ඒ වගේ කවි. අපි එතෙන්දී ඒක ගැන විශේෂයෙන් කතා කරමු. ඒ වගේම එච්චරක් විතරක් නෙමෙයි මව්පිය වැඩිහිටියන් ආදීන්ගේ ගුණ, කුසගින්න, දරිද්‍රතාවය, දරුවන් හා ඥාතීන් විසින් නොසලකා හරිනු ලැබීම, දුක් හඳුනන, අපේක්ෂා භංගත්වයේ අවමාන විඳීම, අනපේක්ෂිත විවසන, අබුසැමි ආරවුල් වගේ ගොඩාක් දේවල් මේ ජන කවියට වස්තු විශේෂ වෙලා තියෙනවා. මේ අතීත සිංහල ජනතාව කියලා කියන්නේ මේ chance එකක් හම්බෙච්ච ගමන් උඩ පැනලා නටලා සින්දු කියලා කවියක් කියලා දඟලන ඉන්න කට්ටියක්, මූඩ් ගහලා ඉන්න කට්ටියක් නෙමෙයි. ඉතින් ඒ විදිහට එතෙන්දිත් කවිය මේගොල්ලන්ට උපකාරී වුණා. මෙතෙන්දි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අර ජන ක්‍රීඩා වලදීත් මේගොල්ලෝ කවිය පාවිච්චි කරලා තියෙනවා. අපි ගත්තොත් ජන ක්‍රීඩාවලදී කවිය පාවිච්චි කරපු තැන් ඔය ඔන්චිලිවාරම් කවි. ඔන්න ඔය වගේ ඔලින්ද කවි. අංකෙලියේදී ඔය වගේ ගොඩාක් තැන්වලදී මේ කවිය පාවිච්චි කරලා තියෙනවා මේගොල්ලෝ ජන ක්‍රීඩාවලදී. අච්චුපතේ තියෙනවා ඒ ටික මේ ලී කෙලිය, ඔලින්ද කෙලිය, අංකෙලිය, කලගෙඩි නැටුම, ඔන්චිලි පැදීම වැනි මේ වගේ ගොඩාක් තැන්වලදී මෙන්න මේ කියන ජන කවි ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් කලගෙඩි මාලය, ඔන්චිලි වාරම් කියලා කියන්නේ අන්න ඒ වගේ තිබ්බ ජන කවි රචනා කිහිපයක්. මේ සිංහල සංස්කෘතිය ගැන කතා කරද්දී ඒක ගොඩ නැගිලා තියෙන්නේ මෙන්න මේ කියන බුදුදහමත් එක්ක. ඉතින් මේ බුදුදහමෙන් කරන්නේ ආචාර සම්පන්න විදියට සාර ධර්ම වලින් පිරිපුන්ව සමාජය පවත්වාගෙන යන එක. ඉතින් මෙන්න මේ කියන සාර ධර්ම මිනිස්සු අතරට අරගෙන යන්නත් තියෙන හොඳම මාධ්‍ය උනේ
ජනකවිය තරම් වෙන මාධ්‍යයක් තිබ්බේ නැහැ. ඉතින් ඒ සඳහාත් මොකද්ද සිද්ධ වුණේ? මේගොල්ලෝ ජනකවිය උපයෝගී කරගත්තා. ඒ විතරක් නෙමෙයි. මේ ස්වභාවික හේතු නිසා ඇති වෙනවා නියඟ අදටත් සමහර ලාවට ඇති වෙන්නේ. ඊට පස්සේ වසංගත, ගොවිතැන් පාළු වීම. ඒ වගේ දේවල්. ඉතින් ওই ගොවිතැන් පාළු වීම වගේ දේවල් හොඳ කරලා දෙන්න නැති කරලා දෙන්න කියලා අපි දෙවියන්ට කන්නලව් කරනවා. දෙවියන්ට බාරහාර වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට දෙවියන්ට බාරහාර වෙන්න මේ කරන පුද පූජාවලදීත් මෙන්න මේ කියන ජනකවිය ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔය දෙවියන්ට බාරහාර වෙද්දි ගම්වල දකින්න පුළුවන් අපිට ගම්මඩු, දෙවොල් මඩු කියලා ඒගොල්ලෝ මඩු జాතියක් හදලා පුද පූජා කරනවා. අන්න ඒ මඩුවලදී මේගොල්ලෝ ජනකවිය පාවිච්චි කරලා තියෙනවා. එහෙම පාවිච්චි කරපු කවි වලට අපි කියනවා කෝල්මුර කවි කියලා. ඉතින් ওই විදිහට ජනකවිය මේ තරම් දුරට පැතිරිලා තිබිලා තියෙන්නේ. මේ තේරවිලි කවි කියලා කියන්නේත් මෙතෙන්දි මතු කරන්න ඕනේ විශේෂම කාරණාවක්. දැන් අපි ප්‍රාථමික ශ්‍රේණිවලදී 3 4 5 ඉදි තේරවිලි ගැන එහෙම හොඳටම කතා කරලා තියෙනවා. අපි තමයි හොඳටම කරේ කියලා කියන්න පුළුවන් ලංකාවේ අධ්‍යාපන රටාවත් එක්ක. හරිනේ. ඒ නිසා තේරවිලි ගැන අමුතුවෙන් අපිට ආයේ මේ 10 11 ඉදි කියන්න දෙයක් නැහැ. ඉතින් මේ තේරවිලි වල තියෙන විශේෂ ලක්ෂණය තමයි ප්‍රශ්නයක් අහනවා ඒත් කවියකින් ඒ ප්‍රශ්නෙට උත්තරය දෙන්නෙත් කවියකින්. ඉතින් මේ තේරවිලි හින්දා අපිට විවේකය විනෝදයෙන් වගේම දැනුමුතු කමින් ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට මේ ජීවිතයේ විවිධ සංක්‍රාන්තික අවස්ථා එනවා අපිට. ඉපදෙනවා කියන එක, ඊට පස්සේ රංකිරි කට ගෑම, අකුරු කියවන එක, වැඩිවියටපත් වෙන එක, ඊට පස්සේ විවාහය කියන්නේ මිනිහෙක් නිකන් අලුතෙන් ඉපදෙනවා වගේ තැනක්. විවාහය, මරණය ඔන්න වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ ජීවිතයේ සංක්‍රාන්තික අවස්ථා වගේම ඇදහිලි විශ්වාස සිරිත් විරිත් වත්පිළිවෙත් ඔන්න ඕවත් මුල් කරගෙන ජනකවි ලියවිලා තියෙනවා. මේ අනුව බලද්දී ජනකවිය වස්තු විෂය ජනතාවගේ සියලුම අවශ්‍යතා මත ජීවිතය හා බැඳිලා තියෙනවා. හරිම පුළුල් විදියට පුළුල් පරාසයකින්. ගොඩක් දුරට දැන් ජනකවියයි විදග්ධ කවිය කියලා දෙකක් ගැන මම කිව්වනේ. මේ දෙක අතර තියෙන වෙනස්කම් බලද්දී ගොඩක් දුරට අපිට විදග්ධ කවිය ලියපු කෙනාව අඳුර ගන්න පුළුවන්. මොකද ලියලා තියෙනවා. ඒක යටින් ලිව්වේ කවුද මේ පොත මෙයාගේ කියලා. ඒ ජනකවියව එහෙම අඳුර ගන්න බෑ. මොකද ජනකවිය හදලා ඒක කියලා කටින් කට පැවත ඇවිල්ලා තියෙන්නේ. අද නම් මේ පොත් ගහනවා හරිද? එකතු කරලා ඔන්නෝම පොත් ටිකක් දාලා ඒ ජනකවිය එකතු කරලා පොත් ගහනවා. ඒ වුණාට ඒවා ලිව්වේ ඒ පොත් එකතු කරලා ගහන අය නෙමෙයි. ඒවා ලියපු කෙනා අපිටත් හොයාගන්න බෑ. ඉතින් අන්න ඒක ප්‍රධාන ලක්ෂණයක්. ජනකවිය කිව්වේ කවුද කියලා ඒකේ නිර්මාපකයා අපිට හොයන්න බෑ. ලේසියෙන්. ඒත් විශේෂ අවස්ථා තියෙනවා සමහර ලාවට ඔය අන්දරේ වගේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියපු ජනකවි සමහර ලාවට එහෙම අඳුර ගන්න පුළුවන් මේක කිව්වේ අන්දරේ කියලා. ඒත් ගොඩාක් දුරට සාමාන්‍යයෙන් නම් අඳුර ගන්න බෑ ජනකවි වල නිර්මාපකයා. එහෙනම් දැන් ජනකවියට අයිතිකාරයෙක් අපිට හොයාගන්න බෑ. විදග්ධ සාහිත්‍යයට නම් අපිට පුළුවන් අයිතිකාරයෙක් නිශ්චිතව හොයාගන්න. ඉතින් එහෙනම් මේ ජනකවිය කාටවත් අයිති නැද්ද? ඒ කියන්නේ ජනකවිය කියන අනාථයෙක්ද? නෑ. ජනකවිය අපි හැමෝටම අයිති. ඔබට සහ මට ඒ ජනකවිය බිහි වෙච්ච සමාජයේ ඉන්න හැමෝටම ජනකවිය අයිති. ඊළඟ කාරණේ මේ ජනකවිය කියන එක ගැන කතා කරද්දී මේ ගොඩක් විචාරකයෝ කියනවා මේ ජනකවිය කියන්නේ මේ මෝඩ මිනිස්සුන්ගේ ව්‍යක්ත නැති, අව්‍යක්ත වැඩකට නැති මේ 2.50 රචනා විශේෂයක් කියලා ගොඩාක් විචාරකයෝ සලකනවා. ඒත් ඇත්තම කතාව නම් මේ ජනකවි වල සාහිත්‍ය කාගයක් තියෙන හොඳ නිර්මාණ ගොඩාක් මෙන්න මේ කියන ජනකවි ඇස්සේ තියෙනවා කියන එක තමයි ඇත්ත කතාව. ගොඩාක් දුරට මේ ජනකවි අව්‍යාජයි. ඒවා බොරු නෑ. මම මේ අනේ නෑ මම මේ මෙහෙමයි මම මේ හොඳයි මම හරි සුදුයි එහෙම දේවල් නෑ මෙන්න මේ කියන ජනකවිය ඇතුලේ. ඉතින් මේ අව්‍යාජුණයි කියලා මේ සාර්ථක සාහිත්‍ය නිර්මාණයක් බිහි වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ රස නිෂ්පත්තියට රසය දැනෙන්න නම් රසයේ උපරිමයට යන්න නම් කවියා අනිවාර්යයෙන්ම අව්‍යාජ වෙන්න ඕනේ. අව්‍යාජ වෙන තරමට අපිට මේ නිර්මාණය වැළඳ ගන්න ලේසි වෙනවා. දැන් ඉතින් සාම්ප්‍රදායිකව හැමෝම කරනවා වගේ මම මේක කරගෙන ගිහිල්ලා වැඩක් නැහැනේ. ඒ නිසා බාහිර දෙයක් දෙන්න මෙන්න මේ කියන මේ අව්‍යාජත්වය ගැන මේ කවිසාර දීපණී කියන පොතේ මේ
මේ පොතේ දෙයක් නෙමෙයි මේක මහාගමසේකර කියපු දෙයක්. මේ පොතේ උපුටල දක්වලා තියෙනවා. මම මේක කියන්නම්. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ සාහිත්‍ය නිර්මාණ ඇතුලේ අව්‍යාජත්වය කියන දේ කොයිතරම් වැදගත්ද කියලා. මම ඉක්මනට කියවගෙන යන්නම්. තමා විසින් විඳින ලද යම් වින්දනයක් අනුන්ටද විඳිය හැකිවන පරිදි වචනවල උපකාරයෙන් ඉදිරිපත් කිරීමයි කවියා කරන්නේ. වින්දන ලැබෙන්නේ අත්දැකීම් මගිනි. වින්දන වලට හැඩයක් නැත. කවියා වචන අමුතු ලෙසකට ගලපා මේ හැඩය නිර්මාණය කරයි. කවිය යනු ඒ හැඩයයි. වින්දනයේ බාහිර හැඩරුවයි. වින්දනයක් යනු කවියාගේම ආධ්‍යාත්මයෙන් බිඳු මාත්‍රයකි. එබැවින් කවිය යනු කවියාගේම ආධ්‍යාත්මයේ කොටසකි. කවියකින් අපහද සසලවන්නේ කම්පාවන්නේ මෙසේ කවිය තුල කවියා ජීවත් වූහොත් පමණි. කවියා අත්දැකීම් විස්තර නොකරයි. අත්දැකීමේ හරය වින්දනය අපට හඟවයි. වින්දනයෙන් තොර කවිය මීයෙන් තොර මී විතක් වැන්න. එහි වචන ලස්සන වීමට පුළුවන්. එහෙත් අපහද සසල නොකරයි. කවියා කවිය නිර්මාණය කරන්නේ වරින් වර කපා කොටා නැවත නැවත සකස් කොට ඉතා වෙහෙසගෙනය. එහෙත් කවිය කියවන අපට ඒ ඉතා ලෙහෙසින් ලියූ දෙයක්සේ හැඟී ආ යුතුය. කවියක් රස විඳීම යනු රසිකයා කවිය තුලින් කවියා මුණ ගැසීමය. මුණ ගැසිය හඳුනා ගැනීම. කවියා නිර්වාච වන තරමටම ඒ හඳුනා ගැනීම පහසුයි. කවිය යනු කවියාමයි. මහාගම සේකර. ඉතින් අන්නේ විදියට අන්නේ කියන අව්‍යාජත්වයේ කියන ගුණය මේ ජන කවිය ඇතුලේ ඕනවටත් වඩා තියෙනවා. ඉතින් මේ තව දෙයක් තමයි මේ සංකීර්ණ අත්දැකීම්. සංකීර්ණයි අත්දැකීම්. මේ වගේම සංකීර්ණ මනෝභාවයන් හරිම සරල සුගම බසකින් හරිම සුනම්ම විදියට ඉදිරිපත් කිරීමත් මේ ජන කවියේ මූලික ලක්ෂණයක්, විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමයි ජීවිතයට ගොඩාක් සමීප වෙන විදියට මේ උපමා වගේ අලංකාර භාවිතා කරනවා. ඒ වගේම ගැඹුරු ජීවන අර්ථයක් ධ්වනිත කරමින් සරලව නිර්මාණය කරනවා. අන්න ඒකත් විශේෂ ලක්ෂණයක්. ඉතින් මේගොල්ලෝ ගන්න උපමා ජන කවිය ගන්න උපමා මේ කොහෙවත් යන උපමා ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ගන්න ජීවිතයට ළඟ දේවල්. ලොකු මහ ලොකු දේවල් නැහැ ඒගොල්ලන්ගේ. තියෙන්නේ ජීවිතයට සමීපත්වය. ඒ වගේ සරල දේවල් අරන් තමයි ඒගොල්ලෝ මේක ගොඩනගලා තියෙන්නේ. ඊළඟට මේ චිරන්තන කවි සමයට මේගොල්ලෝ වහල් වෙලා නැහැ. අර ගත්තොත් මේ විදග්ධ සාහිත්‍ය ශිල්පීන් මොකක්ද ඒගොල්ලෝ රීති හදාගෙන නීති හදාගෙන බැරියර් ගහගෙන ඒගොල්ලන්ගේ මේ උපමා රූපක උනත් අලංකාර උනත් අර චිරන්තන කවි සමයේ ඒවමයි ගන්නෙ. අර හඳට උපමා කරොත් ඒකමයි ඒගොල්ලෝ දිගින් දිගටම කරන්නේ. එහෙම නෑ මේ ජන කවියා. ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ තමන් දැක්ක දේ තමන්ට වෙච්ච දේ අන්න ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ කියන ජන කවි වලට. ඉතින් මේ ගතානුගතික උපමා අලංකාර පාවිච්චි කරන්නේ නැහැ මේගොල්ලෝ. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? මේ තමන් ජීවත් වෙන පරිසරය ආශ්‍රයෙන් මේ හැම දෙයක්ම නිර්මාණය කරගන්නවා. ඕනෙම සාහිත්‍යකාරයෙක් උත්සාහ කරන්නේ ඕනෙම සාහිත්‍යකාරයෙක් අද වුණත් තමන්ගේ නිර්මාණය මේ පාඨකයට ඒක කියවන කෙනාට හැඟීම් දැනෙන විදියට ඉදිරිපත් කරන්න තමයි ඕනම සාහිත්‍යකාරයෙක් උත්සාහ කරන්නේ. ඒක තමයි යාගේ අරමුණ. ඒත් මේ ප්‍රතිභාවක් තියෙන යම්කිසි ප්‍රතිභාවකට පත්වෙච්ච මේ සාහිත්‍යකාරයෝ මෙන්න මේ කියන මේ ඒ හැඟීම් දැනවීම කරන්න ඕනේ. ඒත් ඒකට ඒගොල්ලෝ සංයත ස්වරයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ බෙරිහන් දෙන්නේ නැහැ. හරි සංයත ස්වරයකින් තමයි මේක කරන්නේ. ඉතින් ජන කවිය ගත්තොත් ජන කවියේ මෙන්න මේ කියන සංයත ස්වරය කියන එක දිගින් දිගටම මේගොල්ලෝ පවත්වාගෙන ඇවිල්ලා තිනවා ගොඩාක් නිර්මාණ වල. ගොඩාක් මේ ජන කවි වල යෙදෙන වචනමාලා භාවපූර්ණයි. ඒ කියන්නේ අපිට දැනෙනවා, පට්ටට ෆීල් වෙනවා. අර්ථ රසයක් තියෙනවා. ඒ වගේම ශබ්ද රසයක් ඒවැය තියෙනවා. ඒත් එක්කම ධ්වනිතාර්ථවත් බව. මොකද්ද මේ ධ්වනිතාර්ථවත් බව කියන්නේ? මතු පිට වචන වලින් දිස්වන අර්ථයේ ඉක්මවා යන හාත්පසින්ම වෙනස් වූ වෙනත් අර්ථයක් තිබීමට තමයි ධ්වනිතාර්ථවත් බව කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒවා ධ්වනිතාර්ථවතුත් වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවන්ටයි ඒ භාවයන්ටයි උචිත වෙන විදිහේ වෘත්ත අපි කියන වෘත්ත කියලා ඒවා පාවිච්චි කරලා තියෙනවා මෙන්න මේ කියන ජන කවියෝ. ඒ කියන්නේ ඒකේ රිද්ම් එක රිද්මය. අපි ගත්තොත් දැන් දරු නැලවිලි කවියක් ගත්තොත් ඒක හරි ලයාන්විත නිකන් නිදිමත හැදෙන ටෝන් එක කියන්නේ. ඊළඟට ඔන්චිලි වාරම් කවි ගත්තොත් ඔන්චිල්ලාවේ පැද්දෙන තාලෙට තමයි මේ කවි ගායනා වෙන්නේ. ඊට පස්සේ කලගිඩි නැටුමට වෙනම රිද්ම් එකක්. ගොයම් කවි වලට වෙනම රිද්ම් එකක්. ඉතින් මේවා දිහා බැලුවම අපිට අන්නේ කියන ගැළපෙන විදිහට මේක යොදාගෙන තියනවා කියන එක පැහැදිලි වෙනවා. ඊළඟට ජන කවියේ මේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ ජන කවියේදී පාවිච්චි කරලා තියෙන්නේ කතන භාෂාව ගොඩක් දුරට.
මොකද මේ ලේඛන භාෂාව කියන එක හැඩගැස්වෙන්නේ මේ උගත් ලේඛකයින් පිරිසකකින්. ඒ ජන කවිය බිහි වෙන්නේ මේ සාමාන්‍ය ජනතාව අතරින්. ඉතින් සාමාන්‍ය ජනතාවට කොහෙන්ද අර විදිහ උගත් දෙයක්. ඉතින් මේක කතන විවාහාරයට ලං වෙලා තමයි මේ ජන කවි බිහි වෙන්නේ. කතන විවාහාරයෙන් තමයි ජන කවි බිහි වෙන්නේ. අර උගතුන් සිද්ධ කරන්නේ ඒගොල්ලෝ ලේඛන විවාහාරයෙන් ඒවා බිහි කරනවා. ඉතින් මේ උච්චාරණයේ පහසුවටයි හැඟීම් දැනවීමේ පහසුවටයි මෙන්න මේ කියන මේ කතන විවාහාරය ගොඩක්ම උපකාරී වෙලා තියෙනවා. මේ කතන විවාහාරය කොයි වෙලාවෙවත් මේ ව්‍යාකරණ වලට අනුකූල වෙන්නේ නැහැ. ඒත් ව්‍යාකරණ වලට අනුකූල නොවුණා කියලා අපිට ඒකේ හැඟීම් දැනවීමේ කිසිම අඩුවක් දැනෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ව්‍යාකරණ කියන්නේ මොනවද වල්ලි? හැඟීම් දැනෙනවා නම් කවිය සාර්ථකයි. ඉතින් ජන කවිය අන්න ඒ විදිහට කතන විවාහාරය මුල් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ජන කවිය ගත්තොත් අර විදග්ධ සාහිත්‍යයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච ඒකටම අනන්‍ය වෙච්ච ලක්ෂණ සහිත සාහිත්‍ය ප්‍රභේදයක්. ඉතින් මේ ජන කවිය කියන එක රසවින්දනයේට විතරක් නෙමෙයි අපිට අද ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ ජන කවියෙන් අපිට පුළුවන් වෙනවා මේ ජන කවිය පාවිච්චි කරපු ඒ ජන සමාජයේ ලක්ෂණ හොයා බලන්න. සාහිත්‍යමය වටිනාකමක් විතරක් නෙමෙයි මේවට මානව විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක වටිනාකමකුත් මේ නිසා ජන කවියට හම්බෙලා තියෙනවා. ඉතින් එහෙනම් හැඳින්වීම කියන කොටස මෙතනින් ඉවරයි. දැන් අපි ඉක්මනට මේ කවි ටික කියෝගෙන යමු. මම මේ කවි නම් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මේ කතන විවාහාරයෙන් තියෙන සාමාන්‍ය ජනතාවට මේ ලියවෙච්ච කවියක් තේරුම් ගන්න බැරි වෙන මට්ටමක ඕගොල්ලෝ නැහැ. එහෙම නම් ඒ කියන්නේ තේරුම් ගන්න බැයි නම් එතන ගැටලුවක් තියෙනවා. අපි ඉක්මනට මේ කවි ටික රස විඳින ගිහිල්ලා අර සාහිත්‍ය සංග්‍රහයත් සම්බන්ධ කරගෙන ඒකේ පාඩම් දෙකක් ඉවර කරලා අද අපි ස්පෙෂල් වර්ෂන් එක ඉවර කරමු. රිදියෙන් තනලා රත්රන් ඔබලා කැරලි කෙටුවයි දෑකැත්තේ සුරතට රන්වන් රැලිනම් වාලා කදිමට දිලිසෙයි දෑකැත්තේ අඩියෙන් අඩියට තාල කියන්නට සබෙන් අවසර ලැබගත්තේ සතරවරම් දෙවියන්ගේ බලයෙන් ගොයම් කපමු අපි දෑකැත්තේ. අන්න නෙළුම් කවියක්. මොකද ගොයම් කපන එකක් ගැන තියෙන්නේ. මේ නෙළුම් කවි කියන්නේ නෙළුම් මල් කඩන කවි නෙමෙයි. හරි? නෙළුම් මල් කඩනකොට කියන කවි නෙමෙයි. නෙළුම් කවි කියලා කියන්නේ ගොයම් කපනකොට කියන කවි. මේක හරිය ලස්සනට අපිට පැහැදිලි කරා වජිරස අපේ ඉතිහාසයේ ගුරුවරයා අපිට කාලයක් සිංහලත් ඉගෙනුවා. ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ වජිරසව අපිට ඒ විදිහට ආස හිතෙන විදිහට ඉගෙනුවාට. අපි යමු ඊළඟ කවියට. ඉරට ඉරක් නැත මෙහෙම ඉරක් නැත ඉරිදා පායන ඉර වාගේ සඳට සඳක් නැත මෙහෙම සඳක් නැත සඳුදා පායන සඳ වාගේ දියට දියක් නැත මෙහෙම දියක් නැත කැලණි ගඟේ දියවර වාගේ කෙතට කෙතක් නැත මෙහෙම කෙතක් නැත ගොයම් නෙලන මේ කෙත වාගේ. අන්න ඒකත් අර කෘෂි කර්මාන්තයට සම්බන්ධ වෙච්ච කවියක්. ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ මේක නම් ටිකක් ප්‍රසිද්ධයි. දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ රැක්මෙන් දෙවියනේ වෙලබත් බුදින්නේ දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ. පැල් කවියක්. ඉතින් බලන්න මේ කවිත් එක්ක මේ මිනිසුන්ගේ දුක, මේ මිනිසුන්ගේ ජීවන අත්දැකීම්, විඳින්න වෙන දේවල් කොයිතරම් තදින් බද්ධ වෙලා ලියවිලා තියෙනවද කියන එක. ඊළඟට යමු. බෝම්බු ඉදල දලුලාදෝ නොලාදෝ කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ කැලණි ගඟේ ඔරු යාදෝ නොයාදෝ කළුගෙන ගාමෙහි ඒදෝ නොයදෝ. අන්න එතනින් බැලුවොත් අර පුද්ගලයන්ගේ මනෝභාවය, ප්‍රේමය, ශෘංගාරය ඒ වගේ පොඩි ගතියක් මෙන්න මේ කවියේ නම් තියෙනවා කියලා අපිට පේනවා. කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ නලල් වටින් එන දාඩිය මුතු කැටියේ අතපාමුදු පයපාමුදු අයිරොඩියේ මට පිටුපා කිට යනවද සුරතලියේ. ඉතින් බලන්න අර මං කිව්වත් වගේ මේවා නිකන් අපිට ගැලපෙන ඒවා. හරි? කොල්ලොනේ ඉතින් ආයේ කොල්ලොනේ කෙල්ලොනේ ගැම්මක් තමයි ඉතින් යවුවනේ විදියට අපිට මේවා ෆීල් වෙනවා වැඩි. මේ තියෙන අර ප්‍රේමය, ශෘංගාරය, අර ඒ පුද්ගල මනෝභාව නිරූපණයක් තමයි මේ කවියේ තියෙන. බලන්න මේ දකින්න ලස්සන කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ නලල් වටින් එන දාඩිය මුතු කැටියේ. ගැල්ලමයි කොහොම හරි මේ නලලින් මෙහෙම දාඩිය පෙරෙද්දි ඒව මෙයාට පේන්නේ මුතු වගේ, මුතු කැට වගේ. අතපාමුදු පයපාමුදු අයිරොඩියේ මට පිටුපා ගෙට යනවද සුරතලියේ. ඔයා මට පිටුපාලා ඔහොම ගෙට යනවද? ඊළඟ කවිය ගැම්මක් තමයි කවියක්. මේක ගැනත් මේ කවියත් අපිට අර මම කලින් කිව්ව වජිරස හරි ලස්සනට ඉගෙනුවා. ඉතින් ඒ උගන්වපු ටික මම මේ විදිහටම ඕගොල්ලන්ටත් උගන්වන්නම්. ඔන්න අපි යන් කවියට. මේක සුපිරිම කවියක්. අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ හිමියෙක් නැති ගමන් තනිවග කිම්ද නගෝ අම්බලමේ ඉදලා අපි යම්ද නගෝ. අර මං කිව්වා කලින් මේ ජන කවිවල තියෙනවා මේ
ව්‍යංගාර්ථවත් ප්‍රේමාරාධනා සහ ශෘංගාරාත්මක ආරාධනා. සමහරලාට ඍජුවක් තියෙනවා. බලන්න මේක. අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ. නෙරිය කියන්නේ අර ඇඳුමේ පල්ලෙහා කොටස. ඒක අල්ලගෙන අතකින් උන්නොහම මේ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ. දෙතන උන්නොහම වහගෙන අත් දෙකකින් අතකින් එක අතකින්. ඒ ඇයි කියලා අහනවා. හිමියෙක් නැති ගමන් තනිමග කිම්ද නගෝ. ඔයා තනියෙන් මේ කොහෙද යන්නේ? අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ. අපි අම්බලමක නැවතිලා අද රෑ ඉඳලා යමුද කියලා අහනවා. ඉතින් අද නම් ඕන්න ඔහොම අහන්න යන්න එපා ගෑන් ළමයිගෙන් කන පැලෙන්න කන්න වෙනවා. එහෙමත් අත සෙරිප්පු ගලවලා ගහයි. ඉතින් ඒ කාලේ හැබැයි එහෙම නෑ. ඒ කාලේ මේ පොතේ නෑ මේකට ගෑන් ළමයා දෙන උත්තරේ. ඒත් අර වජිරස අපිට කියලා දුන්නා ඒකට එන උත්තරේ මම මෙතෙන්දී ඒක කියන්නම්. ඔයගොල්ලොත් ඒකට ආස වෙයි. එතකොට ඒ මේක කියන කාන්තා පාර්ශවයේ එක්කෙනා මෙන්න මේ කවිය කිව්වට පස්සේ එයා කියනවා අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා බාලමස්සිනා පස්සෙන් එන හින්දා යන්නමයි යන්ඩි ගම රට දුර හින්දා. ඉතින් ඒ කවිය ගැන ගොඩක් දේවල් මට කියන්න තියෙනවා. ඒත් මං කියන්න නැතුව ඉන්නම්. මොකද මම හැමදේම කියලා හරියන්නේ නැහනේ. ඕගොල්ලන්ටත් දෙයක් හිතන්න ඉතුරු කරලා යන්න. ප්‍රසිද්ධම කවියක්. අපි මෙච්චර මේ ගොඩක් මේ ජන කවි ටික නිකන් ඔහේ කියෝගෙන ආවනේ. ඒ ජන කවි වලට ඒගොල්ලෝ කියන්නේ හෙන රිද්මයක් එක්ක. ඉතින් අපි පොඩ්ඩක් try කරලා බලමු මේ පොඩි රිද්මයක් එක කියන්න. මට වැඩි කවි කියන්න බෑ. ඒ නිසා ගණන් ගන්න එපා. ඒ වුණත් මම try කරලා බලන්නම් මෙන්න මෙහෙම. බඩගිනි වෙලා මම ගිය කල පුතුගේ ගෙට මැනලා වීදේ කක් දුන්නයි මල්ලකට ගන්දුනුකන් දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මං නුඹට. ඉතින් ඕක නම් ගොඩ දෙනෙක් අහලා තියෙන ප්‍රසිද්ධ කවියක්. ඉතින් මම ඒ ගැන තවදුරටත් කතා කරන්න යන්නේ නැහැ. ඊළඟ කවියට අපි යන්. දඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන හැටි බලන් කලු. සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු. දහසක් දීලා වලලු තනාලා දෑතේ අතලා බලයි කලු. දුනුකේ මලසේ උළුගේ ඇඳ පිට ඔලින්ද කෙලින සැටි බලන් කලු. ඊළඟටත් යක්. ලත් පමණට මැටි ඉදි කරවාගෙන පත් බැඳලා කලගෙඩි තනවාගෙන අත් නෑරම කලගෙඩි තෝරාගෙන සිත් සතුසින් කලපිමින්ට වෙන වෙන. ඒක අර මේ කලගෙඩි නැටුමට ගන්න කවියක්. ඊළඟ එක. යසසින් වැඩි පත්තිනි කඳ තෙදිනේ නුවරට ළඟපස් නිරිඳු ගෙව්යනේ වටකොට දස දහසක් පිරිවරිනේ අකලට අඹයක් පළගති වේනේ. ඉතින් එහෙනම් සාහිත්‍ය රසාස්වාදයේ කොටසේ මේ තියෙන කවි ටික මෙතනින් ඉවරයි. ලිඛිත අභ්‍යාස තියෙනවා මම විචාර ගැන තියෙනවා මම ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ විදි කතා කරන්න ඕනේ හැම දෙයක්ම අපි කතා කරලා ඉවරයි ඔක්කොම කතා කරලා ඉවරයි. ඉතින් මෙතනින් පස්සේ විචාර ලියන එක ඔයා හතේ තියෙන වැඩක්. ඉතින් මේ මම නම් යෝජනා කරන්නේ මේ කවි ඔක්කොම පාඩම් කරගන්න බැරි කමක් නැහැ. මම කරා කියන්නේ ඔබට බැරි වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි ඉක්මනට තවත් පරක්කු නොකර මේක ටිකක් දික් වෙන එපිසෝඩ් එකක් වෙයි. අපි යන් අපේ සිංහල සාහිත්‍ය සංග්‍රහය කියන පොතේ තියෙන අර කිව්ව පාඩම් දෙකට මේ ජන කවිත් එක්ක සම්බන්ධ වෙච්ච කෝ මේක කොහෙද ගියේ ඔන්න තියෙනවා සිංහල අච්චු පොතේ 3 වෙනි පාඩම 10 ශ්‍රේණියට තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ O level වලට අහනවා හරි. ඉතින් මේකෙත් අර වගේම හැඳින්වීමක් තියෙනවා. මම මේ හැඳින්වීම කියන්න යන්නේ නැහැ. මොකද අරකේ තිබ්බේවම ආපහු නිකන් බොරුවට රිපීට් කිරීමක් වෙන නිසා. ඉතින් මේ ඒ විදිහට අපි රිපීට් කරන්න ඕනේ නැහැ. අපි යන් මේ පාඩමට ඒ ඊට කලින් මෙතෙන්දි මම පොඩි නෝට් එකක් ගන්නවා. අනිවාර්යෙන් මේ ගන්න ඕනේ දැන් තැන් දෙකක්. මේකෙදි අපිටත් ගොඩක් අපි මේ O level කරද්දී 10 වසරේදී අපිටත් හම්බෙච්ච තැනක් තමයි මෙන්න මේක. ඒක විශේෂ කරුණක්. හරි.
අනුරාධපුර යුගයේ ලියවුණු සංයුක්ත නිකායට කතා වන පරමත්ත ජෝතිකාවේ සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ කියන ජන කවියට අනුරාධපුර යුගයේ තරම් දිගු ඉතිහාසයක් තියෙනවා කියන එක. ඒක තමයි මතු කරන්න තියෙන කාරණාව ප්‍රධාන වශයෙන්. ඊළඟට මේ ජන කවිය තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් කියලා තියෙනවා. එදිනදා ජීවිතය හා බැඳුණු සිදුවීම් හා හැඟීම් ජන කවිය අන්තර්ගත වේ. සරල උපමා හා රූපක ආදීන් රසවත් වී ඇත. භාවපූර්ණ වාග්මාලාව ජන කවියට සහජයෙන් උරුම වූවකි. ඔන්න ඔය ටික තමයි. ඊළඟට මේ මෙතෙන්දී අපි කතා කරන්නේ දැනමුතු කමට කී කවි. එහෙමත් නැත්නම් උපදේශාත්මක ජන කවි ගැන. ඉතින් මේ කවි කියලා තියෙන අර වගේ මේ ආදරය ප්‍රකාශ කරන්නවත් රාගය ප්‍රකාශ කරන්නවත් නෙමෙයි. මෙතන වෙන් කරලා අරන් තියෙන්නේ මේ උපදෙස් දෙන්න. දැනමුතු කමට මේ සමාජ සාරධර්ම කියන එක ඇති කරන්න උපදෙස් දෙන්න යොදාගත්ත ජන කවි තමයි මෙතෙන්දී මේ පාඩමේදී හානාහිය පානාණ්ඩ හැරෙන් කියන පාඩම යටතේ අපිට හම්බ වෙන්නේ. ඉතින් අපි ඉක්මනට ඒ ටිකත් කතා කරගෙන ගිහිල්ලා ඊළඟට කුරුහන් නිසුම කළුවර බලාලා එකත් කතා කරලා අද එපිසෝඩ් එකට අගාලි ඉවර කරලා දාමු. හොඳයි. අපි එහෙනම් කවි ටිකට යමු. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ හානාහිය පානාණ්ඩ හැරෙන් දැනේ නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් විල් වලින් නැත බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත පණින රිලුන්ට නිමං කමක් නැත. ඉතින් බලන්න මේවා අර වගේ නෙමෙයි මේ හැම එකකම තියෙන උපදෙස්. මේ හැම කවියකම තියෙන උපදෙස්. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. වරද පේන තරමට වැරදුනේ නැහැ. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වැරදි තියෙනවා තමයි ඒත් වැඩ කරේ නිකන් නෙමෙයි. වරද පෙනෙති වැඩ නූගත් අයට ලෝයි. මේ වැරදින් පේන අය ඉන්නව නේද? ඒගොල්ලෝ තමයි මේ ලෝකෙ ඉන්න නූගත්තු. උන් වැඩ දන්නේ නැහැ. උන් දන්නේ වැරදි හොය හොය ඉන්න තමයි. වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝවේ. වැරදි නැත මිනිස්සු නෑ මේ ලෝකේ. අපි හැමෝම අලු පාට මිනිස්සු මං හැමදාම කියනවා. සුදු පාට මිනිස්සු මේ ලෝකේ නෑ. කළු පාට මිනිස්සුත් නෑ. අලු පාට මිනිස්සු. එහෙම සුදු පාට මිනිස්සුවත් කළු පාට මිනිස්සුවත් ලෝකෙින් ඕනෙත් නෑ. අපි හැමෝම අලු වෙලා මිමු. ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපනු, බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු, කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු, තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද, දත නැතිදා උග්දඬු ගිනි තපින්ටද, වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද, යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද. අන්න ඒකෙන් කියන්නේ මේ වෙලාවේ කරන්න ඕනේ දේ මේ වෙලාවෙම කරන්න කියලා. මේ වෙලාවේ යෝනි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට අවශ්‍ය දේ කරන්න. අන්න ඒකයි ඒ කවියෙන් කියන්නේ. එක්කුණ දාට උග්දණ්ඩේ පැණිසේම. වෙන්නුණ දාට යක් දෙබරේ වදසේම. ගොසින් ගොසින් කටුවත්තේ අගසේම. ඉතිල් නදේ කරවිල තිබ්බටුසේම. රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද මේ රත්තරංගයක හිටියත් දුක කියන එක නැති වෙනවද? පැණිමීයෙන් කෑමුත් බඩගිනි නැද්ද? මේ පැණිම කකා හිටියත් බඩගිනි ඉන්නේ නැති වෙනවද? මිනි බරණින් සැදුමුත් ගත නොදිරද්ද මේ මුළු ඇඟටම දැන් රත්තරන් වලින් අපි හැදුවත් රත්තරන් මැණික් ඔබලා මේ ඇඟ දිරන්නේ නැද්ද? පැණිවරකා ගසටත් එන්න නොවදිද්ද? අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා මේක නම් ඉතින් ආයේ ගැම්මක් තමයි විදිහේ කවියක්. මොකද වජිරස අපිට මේකෙන් ලස්සනට පැහැදිලි කරා. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා අනුල්ලියන් දැක තමලියට තලතලා දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා. කාර ලස්සනට කියනවා මේ ජන කවි සමහරලාට පාවිච්චි කරලා තියෙනවා එක එක මිනිස්සුන්ට උපදෙස් දෙන්න වගේම කිණ්ඩිය දාන්න. දැන් උපදෙස් දෙන ගමන් කිණ්ඩිය දාන්නත් පුළුවන්. දැන් මේ කවිය බලන්නකෝ. දැන් අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා අනුල්ලියන් දැක තම ලියට තලතලා මේ අනික් මිනිස්සුන්ගේ ගෑනු දිහා බල බල තමන්ගේ ගෑණිට ගහ ගහ දුවන මොවන් දැක නොදමන් නෙළුව පලා. දැන් හිතන්න ගමක් තියෙනවා. ඒ ගමේ ඉන්නවා දැන් ගෑණි ගෙදර ඉද්දි මේ වෙන මිනිස්සුන්ගේ ගෑනු බස් යන මිනිස්සෙක්. ඉතින් ඒ මිනිස්සයාට දැන් මොකක් හරි දැන් අපිට මේ මූන්ට මුකුත් කියන්නත් බැයි නම් හින්ට් එකක් විදියට මේගොල්ලෝ මේක පාස් කරලා තියෙනවා මෙන්න මෙහෙම. මේ වජිරස අපිට උගන්වපු විදිය. ඒ මිනිස්සයා මේ යන ගම මෙන්න මෙහෙම කියාගෙන යනවා. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙලා. විදුලි කොටනවා දැකලා ඒ එළිය දැකලා මේ අතේ තියෙන ගිනි හුල මේ ඔබනවා නිමෙන්න. අන්තිමට මුකුත් නැහැ. තප්පරයකින් අර විදුලි එළිය නැති වෙනවා. අන්තිමට අර ගිනි හුලත් නැහැ. අනුල්ලියන් දැක තමලියට තලතලා වෙනේ මිනිස්සුන්ගේ ගෑනු දැක දැක තමන්ගේ ගෑනිට ගහ ගහ දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා. මේ කොහෙවත් දුවන මුව දිහා දැකලා
ඔයා මේ වෙනකන් නෙලලා තියෙන පලා ටික නැති කරගන්න එපා කියලා කියනවා. අරුත් පැහැදිලි කිරීම මෙහෙම තියෙනවා. කඩිසරෙන් කියන්නේ ගමනේ ස්වරූපයෙන්, අඳුරෙන් කියන්නේ සීසාන ගවය දිරිමත් කිරීමට නගන ශබ්දය. කමක් නැත කියන්නේ වැඩක් නැහැ. ඒ කියන්නේ ප්‍රයෝජනයක් නැහැ කියන එක. සකිය කියන්නේ යාළුවේ මිතුරේ. ගොඩැල්ල කියන්නේ උස් ගොඩ බිම් කඩ. බොරැල්ල කියන්නේ ගල් බොරුළු. කග කියන්නේ කඩුව යක් දෙබරේ කියන්නේ බිම සාදන දෙබරයක්. ගිනිහුල කියන්නේ ගමන බිමනේදී ආලෝකය ලබා ගැනීම සඳහා පොල්ලතු හනසු ආදීන් තරා ගන්නා පන්දම හුළු අත්ත. මේ ගොඩක් දන්නවා අර ගම් බද පළාත් වල ඉන්න කට්ටිය නම් ගිනිහුල කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේකේ ਵਿਚාර ගැන එහෙම මම කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒව ගැන ඔයගොල්ලන්ගේ මේ ਵਿਚාර ගැන එහෙම කතා කරන්න දන්න ගුරුවරු ඇති. ඉතින් ඒ ගුරුවරු ਵਿਚාර ගැන කතා කරයි. මම රසාස්වාදය ගැන කතා කරන්න, රසවින්දනය ගැන කතා කරන්න. විචාර අනම්මනම් ගැන මම වැඩි කතා නොකර ඉන්න. මොකද හරියට රස වින්දොත් ඔබට විචාර ලියා ගන්න පුළුවන් කියන එක තනියෙන් වුණත් මම විශ්වාස කරනවා. හැබැයි ඉතින් පොඩි අධ්‍යයනයකුත් තියෙන්න ඕනේ. දැන් ඔය කාව්‍ය අලංකාර ගැන කතා කරද්දී ඕගොල්ලෝ අනුප්‍රාස රසය ගැන කතා කරන්න ඕනේ. උපමා අලංකාර භාවිතය ඔන්න වගේ දේවල් ටිකක් හැබැයි ඉතින් ඔළුවේ තියෙන්න ඕනේ. බලමු ඒවා ගැන මම වෙනම පුළුවන් වුණොත් වීඩියෝ එකක් එපිසෝඩ් එකක් කරලා දාන්නම් ඔය උපමා අලංකාර අනම්මනම් දේවල් ගැන. ඒ කොහොම වුණත් අපිට තව එක පාඩමක් තියෙනවා. ඉක්මනට දුවගෙන ගිහිල්ලා ඒ පාඩමත් අපි ඉවර කරමු. ඊළඟ පාඩම නම් තියෙන්නේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ. මේක හැමෝම කරන විෂයක්. අනිවාර්යයෙන්ම ලංකාවේ අධ්‍යාපන රටාව ඇතුළතදී අනිවාර්යයෙන්ම කරන්න ඕනේ සිංහල වල එන විෂයක් නෙමෙයි එන පාඩමක් තමයි මේක. කුරහන් නිසිමුව කළුවර බලාලා. මේක නම් තියෙන්නේ 11 වසරට අච්චු පොතේ 12 වෙනි පාඩම. ඉතින් මේකෙත් තියෙන ජන කවි තමයි. හැබැයි ඒවා විශේෂයි. ඒවා තියෙන්නේ කුරක්කන් කවි ගැන. අපි කලින් කතා කරපු පාඩමේ තිබ්බේ උපදේශාත්මක ජන කවි. දැනුමුටුකමට කී කවි. ඒත් ඒවත් ජන කවි. ඉතින් ඒ නිසා මේකේ මේ මහ ලොකුට මම කියන්න යන්නේ නැහැ ජන කවි ගැන. මොකද කලින් හැඳින්වීමේදී රසාස්වාදයට කරපු හැඳින්වීමේදී මේ ගැන මේ ජන කවි ගැන ලොකු හැඳින්වීමක් දුන්නා. ඉතින් මේ මෙතෙන්දී කියලා තියෙන්නේ මේ කුරක්කන් කවි ගැන තමයි තියෙන්නේ. මෙතෙන්දී කුරක්කන් වගා කරන්න කලින් කැලෑවේ එලිපෙහෙලි කරන තැන ඉඳන් කුරක්කන් වගා කරන තැන ඉඳන් ඊට පස්සේ වගා කරලා අස්වැන්න ලබා ගන්න තැන වෙනකම්ම මේ ගොවියට කුරක්කන් ගොවියට විඳින්න වෙන දුක් කරදර වේදනා ගැන තමයි මේ කවි වලින් විස්තර කරලා තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් කවි වලට. දුරුතු මහේදී කැලේට වැදීලා. දුරුතු කියන්නේ ජනවාරි. දුරුතු නවම් මැදින්බක් මතකයිනේ සිංහල මේ මාස ටික පාඩම් කරන ක්‍රමේ. දුරුතු මහේදී කැලේට වැදීලා. මසක් පමණ කල් කැලවල් කොටාලා. මැදින් දිනේදී වල්ගිනි තබාලා. කුරහන් නිසිමුව කළුවර බලාලා. එල්ලවෙන්ට කවි කර කීවෙමි බොහොම. කොල්ල කන්ටේ තිසිව්පාවෝ බොහොම. ගොල්ල සමගේ තිවූරෝ හැමදාම. නිල්ලාම්බති සද්දවසින් බැලුවාම. මා කීදේ දෙයනි බොරුවක්ම නැති. බිමෙලි වුණොත් කනුමදු බොහොම ළඟ ඇති. ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති. ගොබ කළුවෙමින් කුරහන් කිරිවැද වැඩති. හේනේ පැලේ මා විඳිනා සුරුක්කන්. මේකත් ප්‍රසිද්ධ කවියක්. ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්. වැටට උඩින් උන්නල්ලන මලක්කන්. අපොයි මගේ කිරි වදිනා කුරක්කන්. කටු ඇල්ලේ මගේ හේනේ කුරක්කන්. වැටහුරා ඌරන්ගෙන් වලක්කන්. කරගන්නට බැරි උන් මහ කුරක්කන්. ඌරෙන් නොකා ඵලයව මගේ කුරක්කන්. මෙදා හේනේ පැහිලා ඇති කුරක්කන්. රන්වන් කරල් බර වී ඇති සුරක්කන්. ඌරෝ නොකෑවොත් හේනේ කුරක්කන්. බඩගින්නට ඖෂධයක කුරක්කන්. කුරක්කන් තුනයි වැපුරු අමාරුවේ. කපන්ටත් බැරුව අතපය රුදාවේ. අරින්ටත් බැරුව ලොවගම නුවගම සිනාවේ. කපමු නෑනේ ඉපනැල්ලේ සුභාවේ. කපමු නෑනේ ඉපනැල්ලේ සුභාවේ. එපෙති දෙපෙති මගේ හේනේ කුරක්කන්. මගේ යන්නෝ මට සරදම් කරක්කන්. එපෙති වෙන්න කවුදැයි කළ නරක්කන්. කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්. ඉතින් බලන්න අර ගොවියා තමන් දුක් මහන්සි වගා කරලා ඒ කැලේ එලිපෙහෙලි කරන තැන ඉඳන් ඊට පස්සේ තමන් වගා කරද්දි මහන්සි වෙන විදිය. ඊට පස්සේ අස්වැන්න සරු වෙලා තියෙද්දි ඒ අස්වැන්න කන්නේන සත්තුන්ගෙන් ඒ අස්වැන්න බේර ගන්න දරන්න ඕන උත්සාහය, ඒ කැපවීමේ මහන්සි, ඒ දුක තියෙනවා මෙන්න මේ කියන කවිය ඇතුලේ. ඉතින් ජන කවි කියන්නේ මිනිස්සුන්ගේම එක පැතිකඩක්. ඉතින් අපිට මේ ජන කවි වලින් පුළුවන් වෙනවා ඒ මිනිස්සුන්ගේ ඒ කාලේ තිබ්බ සමාජ විද්‍යාත්මක තත්ත්වය, මානව විද්‍යාත්මක තත්ත්වය, ඒ මිනිස්සුන්ගේ ජීවිතය ගැන තොරතුරු හොයාගන්න. ඉතින් ජන කවි සාහිත්‍යමය වශයෙන් විතරක් නෙමෙයි, සමාජ විද්‍යාව වශයෙන් වගේම ආර්ථික විද්‍යාව වශයෙන් වැදගත් වෙනවා. ඒ කාලේ ගැන තොරතුරු හොයාගන්න පුළුවන් වෙන හින්දා. ඉතින් මම ඔබට යෝජනා කරනවා මේ කවි ඔක්කොම පාඩම් කරගන්න පුළුවන්. බැරි නෑ. මොකද මම කරා. මේ අච්චු පොත් දෙකේම තිබ්බ හැම කවියක්ම මට කටපාඩම් තිබ්බා. ඉතින් මට පුළුවන් කියන්නේ ඔබට බැරි වෙන්නේ
අනිවාර්යෙන් මොකද අපි හැමෝම මිනිස්සු. අන්න ඒ නිසා ඉතින් තියෙන්න ඕනේ උනන්දුවයි ආසාවයි විතරයි. මොකද මම කවදාවත් මේවා පාඩම් කරද්දි වදයක් කරගත්තේ නැහැ. වදයක් අයියෝ මේ මොනවද කියලා හිතුවේ නැහැ. මේ හැමදේම කරේ ආසාවෙන්. ඉතින් ආසාව තියෙනවා නම් අපි ඕන කෙනෙක්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ඕනෙම දෙයක්. ඉතින් එහෙනම් මම හිතනවා සාධාරණයක් වෙන්න ඇති කියලා. විචාර ගැන එහෙම මම වෙනම මේ එපිසෝඩ් එකක් දාන්නම්. ඉතින් ඒ නිසා මේක රසාස්වාදය විශේෂ විතරක් නෙමේ සාමාන්‍ය සිංහල කරන හැමෝටවත් බලන්න පුළුවන් වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනම් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවනම් මේක බැලුවට පස්සේ ඒගොල්ලන්ටත් බලන්න ෂෙයා පාරක් දාන්න. ඉතින් මේ උසස් පෙළ ලියන අයලක්වලටත් මේකෙන් උදව්වක් ගන්න පුළුවන් මේ. මොකද ජන කවි කිව්වහම ජන කවි කියලා අමුතුවෙන් જાතියක් නැහැ නේ උසස් පෙළට. ජන කවි කියන්නේ ජන කවිම තමයි. ඉතින් එහෙනම් අදට මං ගිහින් එන්න. අපි ඊළඟ එපිසෝඩ් එකකින් හම්බ වෙමු.